හරි. අපි දැන් බලමු ඩිසිෂන් තියරි වල අපිට ප්‍රධාන වශයෙන් මේ කඩන්න පුළුවන් කොටස් දෙකකට. ඒත් මම මෙතන ලිව්වොත් එහෙම ඩිසිෂන් තියරි කියලා මේක එකක් තමයි ඩිසිෂන්ස් අපිට හදන්න පුළුවන් under certainty. under certainty අනිත් එක තමයි under uncertainty. හරි under uncertainty. දැන් under certainty කියන්නේ අපි හරියටම දන්නවා අපි ගන්න තීරණය මොකක්ද කියලා. ඒ නිසා එතනින් එහාට අපිට යන්න දෙයක් නැහැ. under uncertainty කියපුවම අපි හරියට දන්නේ අපි ගන්න තීරණය මොකක්ද කියලා. ඒතර මෙතනදී අපිට තීරණය ගන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ අපිට පුළුවන් සම්භාවිතාවය පාවිච්චි කරන්න. එතකොට මම කියන්න using probability. හරි using probability. using probability අනිත් එක without using probability. මම කියන්න without probability. හරි. එතකොට using probability කියලා આવොත් මේක යටතේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි estimated monetary value. අනිත් එක තමයි estimated opportunity loss කියන එක. හරි. ඊට පස්සේ without probability ගත්තොත් එහෙම මේක යටතේ කොටස් තුනක් තියෙනවා. එකක් තමයි criteria of pessimism. criteria of pessimism. criteria of pessimism. ඊට පස්සේ criteria of optimism. criteria of optimism අන්තිම එක තමයි criteria of regret කියන එක. criteria of regret කියන එක. හරි. අපි මුලින්ම මෙතනදී කතා කරමු මෙන්න මේ decision making without probability කියන එකේ යටතේ තියෙන criteria of pessimism, criteria of optimism සහ criteria of regret කියන එක ගැන. හරි. හරි. අපි මේ කතා කරන්න මුලින්ම ගමු පොඩි example එකක්. හරි. අපි හිතමුකෝ අපි ගාව තියෙනවා මෙන්න මේ වගේ pay off table එකක්. pay off table එකක් කියන්නේ සරලව ගත්තොත් එහෙම එක එක situation වලදී අපි ගන්න තීරණ මත අපිට ලැබෙන ලාභය හෝ පාඩුව. හරි. අපි හිතමුකෝ situation තියෙනවා දෙකක්. S1 සහ S2. දැන් මේ situation දෙක යටතේ අපිට ගන්න පුළුවන් තීරණ තියෙනවා තුනක්. decision 1, decision 2 සහ decision 3. දැන් අපි situation 1 එක යටතේ decision 1 කියන කෙනා ගත්තොත් අපේ ලාභය ලක්ෂ 2යි. හරි. අපි situation 2 යටතේ decision 1 ගත්තොත් එහෙම අපේ පාඩුව රුපියල් 20000යි. හරි. පාඩුවක් නිසා ඍණාගයක් මම දැම්මා. හරි. අපි ඔය විදිහට ගත්තොත් එහෙම situation 1 යටතේ decision 2 ගත්තොත් එහෙම මගේ ලාභය 150000යි. හරි. ඒ වගේම situation 2 යටතේ මම decision 2 ගත්තොත් එහෙම මගේ ලාභය රුපියල් 20000යි. හරි. ඊට පස්සේ මෙතනට ආවොත් එහෙම මට ලියන්න පුළුවන් ආගේ ලක්ෂයයි මේක 60000යි. හරි. එතකොට මේ මං නිකන් ගත්ත ආගයන් කිහිපයක් මේ situation යටතේ මේ තීරණ මම ගත්තොත් කොහොමද වෙන්නේ කියන එක ගැන. හරි. හරි. දැන් මෙතනදී මම කිව්වා ක්‍රයිටීරියා තුනක් පාවිච්චි කරනවා කියලා. ක්‍රයිටීරියා of pessimism, ක්‍රයිටීරියා of optimism සහ ක්‍රයිටීරියා of regret. ක්‍රයිටීරියා of pessimism කියන්නේ අපි හැම වෙලාවෙම අර වෙන්න පුළුවන් worstම outcome එක. ඒ කියන්නේ වෙන්න පුළුවන් නරකම දේ දිහා බලලා තමයි අපේ තීරණය ගන්න. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම හිතනවා අපිට වෙන්න පුළුවන් නරකම දේ වෙනවා. ඒතර අපි එතනදී ගන්න පුළුවන් හොඳම තීරණය අපි ගන්නවා. ඒක තමයි criteria of pessimism කියලා කියන්නේ. මම මෙතන ලිව්වොත් එහෙම criteria of pessimism කියලා කියන්නේ අපිට වෙන්න පුළුවන් worst outcome එක. අපිට වෙන්න පුළුවන් worst outcome එක අපි මෙතනදී ගන්නවා. හරි. worst outcome එක අපි හිතනවා. ඊට පස්සේ ඒ worst outcome එකෙන් අපිට ගන්න පුළුවන් best option එක අපි ගන්නවා. හරි. best option එක අපි ගන්නවා. හරි. එතකොට මෙතනදී අපි පාවිච්චි කරනවා තියරි දෙකක්. එකක් තමයි maximin කියන එක නැත්නම් අනිත් එක තමයි minimax කියන එක. maximin නැත්නම් minimax. හරි. minimax. හරි. අපි මෙතනදී මුලින්ම කතා කරලා බලමු මේ
මැක්සිමින් කියන්නේ මොකද්ද කියලා. මොකද මෙතන අපේ pay off table එකේ අපිට තියෙන්නේ අපේ profits. හරි. මම මෙතන කිව්වා අපේ pay off table එකේ තියෙන profits. අපි දැන් situation 1 යටතේ decision 1 ගත්ත අපේ ලාභය ලක්ෂ 2යි. අන්න ඒ වගේ. හරිද? අපි දැන් බලමු මෙතනදී මැක්සිමින් කියන මේක යටතේ criteria of pessimism යටතේ මැක්සිමින් එක පාවිච්චි කරාම අපිට කොහොමද මේක විසඳ ගන්න පුළුවන් වෙන්නේ කියලා. මැක්සිමින් කියන්නේ මෙන්න මෙහෙමයි. Maximize the minimum outcome. Maximize the minimum outcome. හරි. Maximize the minimum outcome. එතකොට මෙතනදී කියන්නේ මේ maximize the minimum outcome. මම කැඩුවොත් එක වචන දෙකකට ඔක නැත්තම් පැටලෙන්න පුළුවන් විභාග වෙලාවේ මේ තියෙන්නේ maxi min. එතකොට maximize the minimum outcome. හරිනේ. හරි. අපි දැන් ගියොත් එහෙම ගානට තියෙන මෙන්න මෙහෙම දෙයක්. අපිට තියෙනවා situations දෙකක්. අපිට තියෙනවා decisions තුනක්. හරි. මෙතන ඍණ 20000යි. මෙතන 1,50,000යි. මෙතන 20000යි. මෙතන ඊට පස්සේ ලක්ෂයයි. මෙතන 60,000යි. හරි. හරි. දැන් අපි criteria of pessimism එක යටතේ බලද්දී අපි ගන්න හැම තීරණයක්ම මුලින්ම පටන් ගන්න මේ rows හරහා. හරි. අපි පටන් ගන්න මේ තීරු හරහා. ඒතර අපි බලනවා අපි ගන්න හැම තීරණයකදීම මෙන්න මේ එක situation එක යටතේ අපිට වෙන්න පුළුවන් worstම දේ මොකද්ද? අපිට වෙන්න පුළුවන් නරකම දේ මොකද්ද? අපි දැන් බැලුවොත් එහෙම මෙතනදී situation S1 එක සහ S2 යටතේ අපි decision 1 කින් decision එක ගත්තොත් මේ දෙකෙන් අපිට වෙන්න නරකම දේ මොකද්ද? මෙන්න මේක. ඍණ 20000 පාඩුව. අපි ඒක ලියා ගන්නවා මේ පැත්තෙන්. ඍණ 20000යි අපේ පාඩුව. හරි. ඊට පස්සේ decision 2. මේක යටතේ S1 සහ S2 කියන situation දෙක යටතේ අපිට වෙන්න පුළුවන් නරකම දේ මොකද්ද? ඒතර 150යි 20යි. ඒතර මොකද නරකම දේ? 20නේ. මොකද ඒ දෙකෙන් අඩු එක 20 අපි ගන්න හැම වෙලාවෙම worst outcome එක. මම කියන්නේ criteria of pessimism අපි නිසා ගන්න worst outcome එක. හරි. අපි ගන්න හැම වෙලාවෙම worst outcome එක. එතකොට ඊට පස්සේ අපි ආවොත් එහෙම තුන්වෙනි එකට decision number 3 එකට ලක්ෂයයි 60000යි. එතකොට මොකද මෙතන worst එක? මෙතන 60000. හරි. ඔන්න අපි දැන් අපේ decision තුනටම අදාළව හරි situation දෙකට වෙන්න පුළුවන් worstම outcome තුන හොයාගත්තා. අපි ඊට පස්සේ කරන්නේ මොකද්ද? මේ තියෙන්නේ maximize the minimum outcome. එතකොට මේ තියෙන්නේ අපේ minimum outcome ටිකනේ. මේ තියෙන්නේ අපේ minimum outcome ටික. minimum outcome. හරි. අපි දැන් කරන්නේ මොකද්ද? මේක අපි maximize කරගන්නවා. එතකොට අපි මෙතනදී අපි අපේ maximum value එක හොයාගන්නවා. එතකොට මෙතනදී maximum value එක කීයද? මෙතන අපි තියනවා ඍණ 20යි 20යි 60යි. ඒ තුනෙන් මොකද maximum value එක? 60නේ. value එක 60. ඒ නිසා අපි ගන්නවා 60. තේරුණානේ? එතකොට මෙතනදී අපේ optimum decision එක වෙන්නේ මොකද්ද? decision number 3. තේරුණානේ? එතකොට minimax theory එක යටතේදී අපි pessimistic criteria ඔස්සේ මේක දිහා බලපුවාම ඕගලන්ට පේනවා අපේ best decision එක වෙන්නේ decision number 3. මොකද ඒ අවස්ථාවේ තමයි අපි අපේ maximize කරන්නේ අපේ minimum outcome එක. තේරුණානේ? අපි මුලින්ම කරේ මොකද්ද? හැම තීරණයක් ඔස්සේම ගිහිල්ලා බැලුවා. ඒ තීරණයට අදාළව worstම outcome එක මොකද්ද? අපි ඒ worst outcome එක ලියාගත්තා දකුණු පැත්තෙන්. ඊට පස්සේ අපි කරේ මොකද්ද? ඒ worst outcome අතරින් අපිට තියෙන හොඳම outcome එක අපි තෝරගත්තා. ඊට පස්සේ ඒකට අදාළව අපි ගත්තා අපේ decision එක. හරිනේ? හරි. ඒතර ඒ තියෙන්නේ criteria of pessimism කියන එක. හරි. criteria of pessimism කියන එක. දැන් අපි ඊට පස්සේ ගියොත් එහෙම criteria of optimism. criteria of optimism කියන ඕකෙම අනිත් පැත්ත. මම ලියන්නම් මෙතන optimism. criteria of optimism කියන්නේ ඕකෙම අනිත් පැත්ත. මෙතනදී අපි හිතනවා හැම වෙලාවෙම හොඳම දේ වෙයි කියලා. ඒ කියන්නේ අපිට වෙන්න පුළුවන් හොඳම දේ වෙයි. හරි. ඒ අපි දැන් හිතන ක්‍රමය. criteria of pessimism කියන්නේ අපි හිතනවා අපි නරකම දේ වෙයි. optimism කියන්නේ අපිට හොඳම දේ වෙයි. හරි. ඒතර මෙතනදී මම ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන්
මෙතන අපි යූස් කරන්නේ මැක්සිමැක්ස් කියලා එකක්. අපි දැන් කලින් යූස් කරේ මොකද්ද? මැක්සිමින්නේ. මෙතන අපි යූස් කරන්නේ මැක්සිමැක්ස් කියන එක. හරි. හරි. මැක්සිමැක්ස් කියන එක. එතකොට මෙතන මේක තේරුම මොකද්ද? maximize the maximum outcome. maximum outcome. එතකොට maximax නේ. maximize the maximum outcome. තේරුණානේ? හරි. අපි කමු කලින් උදාහරණෙම. මෙතන අපිට එනවා එතකොට decision 1, decision 2, decision 3. ඔන්න අපේ situation number 1, situation number 2. මෙතන ලක්ෂ 2යි. මෙතන ඍණ 20000යි. මෙතන 1,50,000යි. මෙතන 20000යි. මෙතන ලක්ෂයයි. මෙතන 60000යි. දැන් මේ ක්‍රයිටීරියා එක මොකද අපි කරන්නේ? අපි බලන්නේ අපේ හොඳම අවුට්කම් එක. හරි. අපි තුරමු මේ ඩිසිෂන් එක ඔස්සේ අපි බලනවා ලක්ෂ 2 සහ ඍණ 20000. මේ දෙක අතරින් අපේ හොඳම අවුට්කම් එක මොකද්ද? ලක්ෂ 2. හරි. අපි ඒක ලියා ගන්නවා. මේ පැත්තම වෙන පාටක් ගන්නකො. වෙන පාටක් ගන්නගත්තොත් හරි. දැන් මෙතන අපි ගන්නවා මෙයාවයි කම්පෙයාර් කරොත් අපි මෙතන අපි යන ක්‍රයිටීරියා එක ඔප්ටිමිසම් නිසා මැක්සිමැක්ස් යටතේදී අපිට ගන්න පුළුවන් හොඳම අවස්ථාව මේ දෙකෙන් ලක්ෂ 2. හරි. මෙතන ලක්ෂ 2. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එimhe මෙන්න මෙතන ඩිසිෂන් නම්බර් 2 කියන එකේ 150යි 20යි නැත්නම් 1,50,000යි 20000යි. ඒ දෙක වැඩියෙන්ම හොඳ මොකද්ද? 1,50,000. අපි ඒක ලියා ගන්නවා. ඊට පස්සේ ඩිසිෂන් නම්බර් 3 ලක්ෂය සහ 60000. ඒ දෙකෙන් වැඩියෙන්ම හොඳ මොකද්ද? ලක්ෂය. හරි. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ maximize the maximum outcome. ඒතර මේ තියෙන්නේ අපේ maximum outcome තුන. අපි දැන් මොකද කරන්න ඕන? මේක අපි maximize කරගන්න ඕන. එතකොට ඒකෙන් වැඩිම එක ගන්නවා. එතන මෙතන අපිට තියෙනවා ලක්ෂ 2, 150 සහ 100. එහෙනම් මේ තුනෙන් වැඩිම එක මොකද්ද? ලක්ෂ 2. එහෙනම් අපි මේ අවස්ථාවේ ගන්නේ decision number 1 කියන එක. තේරුණානේ? එතකොට maximum කියන අවස්ථාවේදී අපි ගත්තේ decision number 3 කියන එක. මෙතන අපි ගත්තේ decision number 1 කියන එක. හරි. ඒතර අපි දැන් කතා කරා criteria of optimism සහ criteria of pessimism කියන දෙක. මෙන්න මේ දෙක. මෙතන criteria of optimism සහ criteria of pessimism. දැන් අපිට ඉතුරු වෙන්නේ criteria of regret කියන එක. හරි. criteria of regret කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම ලියුවොත් එහෙම මෙතන criteria of regret. මෙතනදී වෙන්නේ අපි minimize the maximum regret. minimize the maximum regret. හරි. දැන් මෙතන අපි පාවිච්චි කරන ක්‍රමය තමයි minimax regret කියන එක. minimax regret කියන එක. හරි. ඒත් මේක හරියනම් එන්නේ මෙතනට මේ ගැලපීම මම මේක පල්ලෙහෙන් දාන්න. මේ තියෙන්නේ. මෙන්න මෙතනින් දැම්මම නම් හරි. හරි. එතකොට criteria of regret යටතේදී අපි පාවිච්චි කරන්නේ minimax regret කියන එක. ඒත් අපි කලින් පාවිච්චි කරේ මොකද්ද? criteria of optimism යටතේ maximax, criteria of pessimism යටතේ maximin. හරි. ඒතර මෙතන මොකද්ද? minimax regret කියන එක. අපි we want to minimize our maximum regret. අපේ maximum regret එක අපි minimize කරන්න උත්සාහ කරනවා. හරි. අපි යමු උදාහරණයක් අපි කලින් පාවිච්චි කරපු. ඒතර මෙතන අපේ උදාහරණ වෙන්නේ මෙන්න මේක. අපි ලියනවා අපි decision 1, decision 2, decision 3, situation 1, situation 2. ඒතර මෙතන ආය අපේ එනවා ලක්ෂ 2යි. මෙතන ඍණ 20000යි. මෙතන 1,50,000යි. මෙතන 20000යි. මෙතන ලක්ෂයයි. මෙතන 60000යි. හරි. මෙතනදී අපි මුලින්ම කන්සිඩර් කරමු මෙතන ලියලන්කෝ step 1. අපි මුලින්ම කන්සිඩර් කරනවා pessimistic approach එක. හරි. pessimistic approach එක. ඊට පස්සේ step number 2 එකේ අපි කන්සිඩර් කරනවා optimistic approach එක. හරි. optimistic approach එක.
ඔප්ටිමිස්ටික් අප්‍රෝච් එක. හරි. අපි දැන් ගත්තොත් ස්ටෙප් නම්බර් 1 යටතේ පෙසිමිස්ටික් කියන මම මේක වෙන පාටකින් දාන්නම්. හරි පෙසිමිස්ටික් කියන එක කෙනා එහෙනම් කොළ පාටින් යන්නේ. පෙසිමිස්ටික් කියන අවස්ථාව කොළ පාටින් යන්නේ. මම මෙහෙම කළා. මේකේ පාට වෙනස් කරොත් හරි. දැන් අපි පෙසිමිස්ටික් කියන අවස්ථාව බැලුවොත් අපි දන්නවා පෙසිමිස්ටික් කියන එකේ අපිට ආපු හොඳම තීරණය මොකද්ද? ඩිසිෂන් නම්බර් 3 කියන එකනේ. මොකද මෙතන අපිට යනවා මෙතන ඍණ 20000යි. මෙතන 20000යි. මෙතන 60000යි. ඒතර මේ තුනෙන් අපි මොකද කරන්නේ? maximize the minimum outcome. එතකොට මේ අපි maximize කරපුවා අපි ගත්තේ මෙන්න මේක. ඒ නිසා අපි decision එක number 3. හරි. ඒ pessimistic approach එක. optimistic approach එක මම ලියන්නම්කෝ අතු පාටින් වගේ. optimistic approach එක අපි රතු පාටින් වගේ ලිව්වොත් මෙන්න මේ වගේනේ. optimistic approach. හරි. ඒකට වෙන පාටක් ගන්නම්. හරි. මේ තියෙන optimistic approach එක අපි කරේ මොකද්ද? මේ වලින් අපි ගත්තේ ඔප්ටිමිස්ටික්ම වැලියු එක. ඒතර මෙතන ආයේ මොකද වැලියු එක? ලක්ෂ 2. මෙතන මේ දෙක අපි ගත්ත ඩිසිෂන් නම්බර් 2 එකේදී 150යි 20යි. එහෙනම් අපි ගන්න 150. ඩිසිෂන් නම්බර් 3 එකේ ලක්ෂයයි 60000යි. එහෙනම් ලක්ෂය. හරි. ඊට පස්සේ ඔය තුනෙන් හොඳම එක මොකද්ද? ලක්ෂ 2. එහෙනම් අපි ගන්නේ ඩිසිෂන් නම්බර් 1 කියන එක. හරි. එතකොට ඔප්ටිමිස්ටික් අප්‍රෝච් එක යටතේ ඩිසිෂන් නම්බර් 1 ඊට පස්සේ pessimistic approach එක යටතේ decision number 3 කියන එක. හරි. දැන් අපි කරන්නේ මොකද්ද? අපි දැන් හොයා ගන්නවා regret එක. regret එක කියන්නේ අපි නිකන් පසුතැවීම. ඒක වචන නම වචන තේරුම පසුතැවීම. හරි. එතකොට අපි මේ පසුතැවීමක් හොයන්නේ අපි මේ හොඳම තීරණේ ගත්තේ නැත්නම් මගේ පසුතැවීම කොච්චරක්ද කියන එක. හරි. එතකොට මම මේ ටේබල් එක ආයෙ ගැහුවොත් මෙන්න මෙතනින් පල්ලෙහා. මම ලියන්නම්කෝ කහ පාටින්. මෙන්න මේ වගේ D1 D2 D3 මෙතන S1 සහ S2. ඒතර ඔයගලන්ට පේනවා මෙතනදී අපි මෙන්න මේ වගු ගත්තා මේ විදිහට S1 සිටුේෂන් එක යටතේදී අපිට ගන්න පුළුවන් හොඳම ඩිසිෂන් එක තමයි D1 කියන එක. S2 යටතේදී අපිට ගන්න පුළුවන් හොඳම එක තමයි D3 කියන එක. මොකද මේ තියෙන්නේ S1 යටතේ අපි ඔප්ටිමිස්ටික් ගියොත් එහෙම, يعني ඔප්ටිමිස්ටික් ගියොත් එහෙම අපිට හොඳම එක්කෙනා වෙන්නේ D1 කියන එක. pessimistic යටතේ ගියොත් එම හොඳම එක්කෙනා වන්නේ D3 කියන එක. ඒතර ඔයගලන්ට පේනවා මේ සිටුේෂන් දෙක යටතේදී S1 සහ S2 කියන සිටුේෂන් දෙක අපි වෙන වෙනම ගත්තොත් අපි කලින් සැලකුවේ කොහොමද? දෙකම අපි ගත්ත එකම අවස්ථාවේ අරගෙන අපිට ඕනුනේ හොඳම ඩිසිෂන් එක හොයාගන්න. අපි දැන් බලනවා ඒ සිටුේෂන් දෙක ඇතුළේදී අපි සලකන ඔප්ටිමිස්ටික් සහ pessimistic approach දෙක යටතේ හොඳම තීරණය මොකක්ද කියලා. ඒතර අපි දන්නවා S1 යටතේ නම් ඔප්ටිමිස්ටික් යටතේ D1, S2 යටතේ pessimistic නම් D3. හරි. දැන් අපි බලනවා regret එක. regret එක කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඕගලන්ට පේනවා නේද? මෙතනදී S1 යටතේ අපිට ගන්න පුළුවන් හොඳම තීරණය මොකද්ද? ලක්ෂ 2. එතකොට අපි ලක්ෂ 2 තියෙන තීරණේ ගත්තොත් අපේ regret එක බිඳුවයි. මේ පසුතැවීමක් නෑ. අපේ හොඳම අවස්ථාව අරන් තියෙනවා. හරි. අපි 1,50,000 ගත්තොත් අපේ පසුතැවීම කීයද? අපිට ගන්න තිබ්බ හොඳම එක කීයද? ලක්ෂ 2. හරි. ලක්ෂ 2. අපි අරන් තියෙන්නේ කීයද? 1,50,000. නේ? 1,50,000. ඒ නිසා අපේ පසුතැවීම කීයද? 50,000යි. හරි. එහෙනම් මම දානවා මෙතන 50,000යි. ඊට පස්සේ decision number 3. අපි ගන්න තිබ්බ හොඳම එක මොකද්ද? ලක්ෂ 2. ලක්ෂ 2 අපි අරගෙන තියෙනවා decision number 3. එහෙනම් අපි පසුතැවීම කීයද? ලක්ෂයයි. හරි. අපි මෙතන සරලව බලන්නේ අපි හොඳම decision එක වෙනුවට දැන් මේ අවස්ථාවේ නම් D1 කියන එක වෙනුවට අපි මේ අනිත් අවස්ථා ගත්තොත් අපේ පසුතැවීම කීයද කියන එක. හරිනේ. හරි. මම මේ ටික මකලා දාන්නම්. මෙතන අපිට ආවා ලක්ෂයක්. මෙතන මම ලියන ලක්ෂයයි කියලා. හරි. මෙතන ලක්ෂයයි. හරි. ඊට පස්සේ අපි යමු අපේ S2 කියන අවස්ථාවට. මේ අවස්ථාවේදී අපිට උත්තරය ආවේ pessimistic approach එකෙන්. හරි. pessimistic approach එකෙන්. ඒතර ඔයගලන්ට පේනවා pessimistic approach එකේ අපේ හොඳම එක්කෙනා කවුද? 60000. හරි. ඒතර අපි 60000 කියන තීරණය ගත්තොත් අපේ regret එක කීයද? 0යි. හරි. අපි 60000 වෙනුවට 20000 කියන අවස්ථාව ගත්තොත් අපේ regret එක අපේ පසුතැවීම කීයද? 60000 20000 ගියාම 40000යි. හරි. 40000යි. ඊට පස්සේ අපි ඍණ 20000ට ගියොත් එහෙම අපේ පසුතැවීම කීයද? 80000යි.
තේරෙනවනේ 80000යි. හරි. මෙන්න මේකට අපි කියනවා regret payoff table එකක් කියලා. අපේ පසුතැවීම අපිට පෙන්නන payoff table එකක්. එතකොට මම දැන් මේ කලින් ගාන පටන් ගත්තම කිව්වා අපි මෙතන පාවිච්චි කරන්නේ minimax regret කියන එක. minimize the maximum regret. හරි. ඔන්න දැන් අපි regret table එක හොයාගත්තනේ. දැන් අපි බලනවා මේ එක තීරණය යටතේ එක decision එක යටතේ අපේ maximum regret එක කීයද කියලා. හරි. මට කියන්නකෝ දැන් මෙතන maximum regret එක කීයද මේ පළවෙනි තීරණය යටතේ 80000යි. මම වෙන පාටක් ගත්තොත් එහෙම මෙන්න මෙතන decision 1 එක යටතේ maximum regret එක කීයද 80000යි. හරි 80000යි. ඊට පස්සේ D2 යටතේ maximum එක කීයද 50000යි. D3 යටතේ ලක්ෂයයි. ඔන්න අපිට අපේ regret තුන මෙතනින් අපිට ආවා. මොකද අපේ ක්‍රමය minimize regret minimize the maximum regret. දැන් අපි කරන්නේ මොකද්ද? මේ තියෙන regret වලින් අපි ගන්නවා minimum value එක. එතකොට මෙතන minimum value එක කීයද? මෙන්න මේ 50000. තේරෙනවනේ 50000. එතකොට අපිට මෙතනදී ඔන්න එනවා minimax regret කියන සිටුේෂන් එක යටතේ අපි ගන්න ඕන හොඳම තීරණය මොකද්ද? D2 කියන එක. හරි. එතකොට අපි දැන් මෙතන බැලුවොත් එහෙම අපි decision making under uncertainty වල without probability පාවිච්චි නොකර without probability අපි කතා කරා තුනක් ගැන. ඒ මොකද්ද? pessimistic ඊට පස්සේ optimistic ඊට පස්සේ regret. හරි. දැන් මෙතන pessimistic යටතේ අපිට ආපු හොඳම තීරණය මොකද්ද? අපි උඩට ගියොත් එහෙම මේ තියෙන්නේ pessimistic යටතේ ආපු හොඳම තීරණේ D3. මේක යටතේ ආපු හොඳම තීරණේ D3, optimistic යටතේ D1, regret යටතේ D2. දැක්කනේ? ඒතර ඒ සිටුේෂන් යටතේ අපේ ඩිසිෂන් එක අපිට ආවේ ඔන්න ඔය විදිහට. හරි. ඒතර අපි දැන් මෙතන decision making under uncertainty කියන එකේ without probability කියන එකේ ඔන්න අවස්ථා තුනම බැලුවා. ඒතර මෙතන pessimistic, optimistic සහ regret කියන තුනම අපි සාකච්ඡා කරා. හරි. දැන් අපි යමු using probability කියන එකට. ඒතර මෙතන අපිට තියෙනවා දෙකක්. ඒ තමයි expected monetary value කියන එකයි expected opportunity lost කියන එකයි. හරි. අපි මුලින්ම යමු EMV නැත්තම් expected monetary value කියන එකට. expected monetary value කියන එකට. හරි. අපි යමු අය අපේ පළවෙනි උදාහරණයට. හරි. පළවෙනි උදාහරණය මොකක්ද අපි තිබ්බේ? අපිට තිබ්බා situations දෙකක්. situation 1, situation 2. decision 1, decision 2 සහ decision 3 කියන එක. මෙතන අපිට profit එක ලක්ෂ 2යි. මෙතන ඍණ 20000යි. මෙතන අපිට 1,50,000යි. මෙතන ලක්ෂයයි. මෙතන ඊට පස්සේ 20000යි. මෙතන අපිට ආවා 60000යි කියලා. හරිනේ. හරි. දැන් මෙතනදී අපි කරන්නේ අපි හිතනවා මෙන්න මේ situations දෙක. ඒ කියන්නේ S1 සහ S2 කියන මේ situations දෙක සිදුවීමේ සම්භාවිතාවයක් අපි ගන්නවා. හරි. මේ සම්භාවිතාවය ඔකන ගාන දෙන්න ඕන. මේ සම්භාවිතාවය අරන් තමයි අපි දැන් ගාන හදන්න යන්නේ. අපි දැන් හිතමුකෝ S1 සිදුවීමේ සම්භාවිතාවය උදාහරණයක් විදිහට 3යි. හරි. නැත්තම් 0.3යි. දශම ස්ථාන වලින් ගියොත් එහෙම. ඊට පස්සේ 30යි නැත්තම් 0.3යි. ඊට පස්සේ S2 සිදුවීමේ සම්භාවිතාවය 70යි නැත්තම් 0.7යි. දැන් අපිට පුළුවන් මේ එක සිටුේෂන් එක යටතේ අපේ payoff එක හොයාගන්න. හරි. අපි කොහොමද කරන්නේ? මෙන්න මේ සම්භාවිතාවයෙන් අපි වැඩි කරනවා ඒ අදාළ තීරණයේ payoff එක. හරි. මෙන්න මේ විදියට. එතකොට decision 1 කියන එක අපි ගත්තොත් එහෙම decision 1 කියන මම ලියුවොත් එහෙම D1 එක යටතේ එන්නේ කොහොමද? ලක්ෂ 2 වරක් 0.3 ධන
ඍණ 20000 වරක් 0.7. ඒතර මෙතන අපිට pay off එකක් එනවා. මම මෙන්න පාටකින් දාන්නම්. 46000යි කියලා. 46000යි. හරි. ඔක අපි කරමු මෙන්න මේකට. එතකොට අපිට එනවා D2 වලට 1,50,000 වරක් 0.3 ධන 20000 වරක් 0.7. එතකොට මෙතන අපිට එනවා කීයද? 59000යි. හරි. ඊට පස්සේ අපි ආය කරමු මේ අන්තිම එකට. මෙන්න මෙතනට. හරි. මෙතන අපිට pay off එක එනවා 72000ක් විදිහට. හරි. දැන් අපි කරන්නේ මොකද්ද? මේ pay off තුනෙන් මේ ආපු pay off තුනෙන් අපි හොඳම value එක ගන්නවා. ඒතර මෙතන අපිට තියෙන්නේ 46යි 59යි 72යිනේ. එහෙනම් මේ අවස්ථා තුන යටතේදී හොඳම එක වෙන්නේ 72. එහෙනම් අපේ decision එක අපි ගන්න ඕන මේ අවස්ථාව යටතේදී D3. හරි. එතකොට අපි expected monetary value පාවිච්චි කරනවා නම් සම්භාවිතාවයන් පාවිච්චි කරලා හොයද්දී ඒ කියන්නේ 3 සහ 7 කියලා සම්භාවිතාවයන් තියෙද්දී අපිට ගන්න පුළුවන් හොඳම තීරණය මොකද්ද? decision number 3 කියන එක. හරි. ඊට පස්සේ අපි යමු expected opportunity loss කියන එකට. expected opportunity loss කියන එකට. ඒකට ගියොත් මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ. expected opportunity loss. හරි. ඒකෙදි අපි ගමු කලින් උදාහරණෙම. හරි. හැබැයි මෙතනදී අපි මුලින්ම regret table එකක් හදා ගන්න ඕන. හරි. regret table එකක් හදා ගන්න ඕන. අපි මේ table එක කලින් හදාගත්තනේ. මේ තියෙන්නේ. මෙන්න මේක. මෙන්න මේ වගේ regret table එකක් අපි හදා ගන්න ඕන. මම ඒ නිසා මේක එහෙම් පිටිම copy කරගන්න. මෙන්න මෙතනට මෙන්න මේ regret table එක අපි දාගන්නවා මෙන්න මෙතනට expected opportunity loss කියන එකට. හරි. paste. හරි. දැන් අපි හොයාගන්න ඕන මෙන්න මේ values ටික අපි මේ ටික පොඩ්ඩක් මකලා දාමු දැනට. හරි. දැන් අපිට මේ table එක තියෙනවා. අපි දැන් මෙතනට දුන්න සම්භාවිතාවයක් මෙතන 3%යි sorry 30%යි මෙතන 70%යි. හරි. දැන් අපි අර කලින් කරපු දේ කරනවා. මොකද්ද? මේ සම්භාවිතාවෙන් මෙන්න මෙතන අගේ අපි වැඩි කරනවා. හරි. අපි ලියුවොත් මෙතනට D1 කියන්නේ බිංදුව වරක් 0.3 ධන 0.7 වරක් 80000. හරි. 0.7 වරක් 80000. අපිට එනවා මෙතන මම වෙන පාටකින් දැම්මොත් කොළ පාටින් මෙතන අපිට එනවා 56000යි. හරි. ඊට පස්සේ අපි යමු D2 වලට. මෙතන අපේ D2. ඒතර මෙතන අපිට එනවා 0.3 වරක් 50000 ධන 0.7 වරක් 40000. ඒතර එතන අපිට එනවා කීයද? 43000යි. හරි. අපි දැන් D3 වලට. ඒතර අපිට මෙතන එනවා මම එක ලියලා පෙන්නන කෙලින්ම. ඒතර මෙතන අපිට එනවා 30000යි. දැන් ඔන්න අපිට values තුනක් ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් මෙතනදී මේ values තුනෙන් අපි ගන්නේ අඩුම එක. දැන් ඔකට මතක ඇති expected monetary outcome නැත්නම් EMV කියන එකේදී අපි ගත්තේ වැඩිම එක. මේ තියෙන්නේ. අපි ගත්තේ වැඩිම එක. හැබැයි මේ අවස්ථාව අපි ගන්නේ අඩුම එක. ඒකට හේතුව මොකද්ද? ඔයගලන්ට පේනවද? මෙතන අපි මේ පාවිච්චි කරලා තියෙන්නේ regret table එකක්. මේ තියෙන්නේ. මෙතන අපි පාවිච්චි කරලා තියෙන්නේ regret table එකක්. regret table එකක්. එතකොට මේ තියෙන අගයන් මේ තියෙන අපේ පසුතැවීම. එතකොට අපි දැන් අපිට ඕන අපේ පසුතැවීම හැකියාවක් අඩු කරගන්නනේ නේ. අපේ regret එක පුළුවන් තරම් අඩු කරගන්නයි අපිට ඕන. ඒ නිසා අපි කරන්නේ මේ එන values වලින් අපි ගන්නේ අඩුම value එක. හරි. තේරුණානේ? ඒ නිසා expected opportunity loss කියන ක්‍රමය යටතේ යද්දී අපි ගන්නේ regret table එකක්. ඊට පස්සේ අපි මේ සම්භාවිතයන් වැඩි කරලා හම්බෙන අගයන් වලින් අපි ගන්නේ අඩුම එක. මොකද අපිට we want to minimize our regret. හරි. ඒතර මේ අවස්ථාව අපිට හම්බෙන්නේ D3 කියන decision එක. හරි. එතකොට මතක තියාගන්න අපි සම්භාවිතාවයන් පාවිච්චි කරද්දී when we are using probabilities
using probabilities මතක තියාගන්න හැම වෙලාවෙම EMV කියන එකෙන් සහ EOL කියන එකෙන් හම්බෙන decision එක සමානයි. decision එක සමානයි same. හරි බලන්න දැන් ඔයාලන්ට පේනවා EMV එකේදී අපිට ආපු හොඳම තීරණය මොකද්ද? decision number 3. තේරෙනවනේ මේ 70000 decision number 3. අපි EOL වලට ගියාමත් අපිට ආපු හොඳම තීරණය මොකද්ද? decision number 3. දැක්කනේ? අන්න ඒක ඔළුවේ තියාගන්න exam එකට ඕන වෙන්න පුළුවන්. හරි. හරි. දැන් අපි මේ ඔක්කොම ටික අපි පාවිච්චි කරපු නිසා දැන් අපිට පුළුවන් decision tree එකක් නැත්නම් probability tree එකක් පාවිච්චි කරලා outcome එකක් දිහා බලන්න. හරි. මම කියන්නොත් මෙන්න මේ වගේ දෙයක්. මෙතන අපිට තියෙනවා අපේ outcome එක. ඊට පස්සේ මෙතන අපිට තියෙනවා අපේ තීරණයන් 3. හරි. තීරණයන් 3. මෙතන මම ලියන්නම්කෝ D1, D2 සහ D3. එතකොට අපි දන්නවා D2, D1 කියන කෙනාට අපිට තියෙන්න පුළුවන් අවස්ථා කිහිපයක්. ඒ තමයි situation number 1 සහ situation number 2. ඒක මෙයාට පොදුයිනේ. situation number 1 සහ situation number 2. ආයෙ මෙතනට පොදුවේ එක. ඒ මොකද්ද? situation number 1 සහ situation number 2. එතකොට අපි දන්නවා situation 1 වීමේ සම්භාවිතාවය 30යි, මෙතන 70යි. මෙතන ආයෙ 3යි, මෙතන 70යි. 100ට මෙතන 30යි 70යි. හරි. දැන් අපිට පුළුවන් අපි දන්නවා decision 1 යටතේ situation 1 වලට ගියොත් අපිට ආපු උත්තරේ කීයද? ලක්ෂ 2යි. මම මෙතන ලක්ෂ 2යි කියලා ලියන්නම්. මෙතන ඍණ 20000යි. ඊට පස්සේ මෙතන ආපු වලේ කීයද? 150යි. නැත්නම් 150000යි. මෙතන 20000යි. ඊට පස්සේ මෙතන ආපු වගේ කීයද? ලක්ෂයයි. මෙතන 60000යි. හරි. හරි. දැන් ඕගලන්ට තියෙන්නේ සරලව කියනවා නම් මේ values ටික වැඩි කරලා මෙන්න මෙතනට අගයක් ගන්න. හරි. අපි ගත්තොත් එහෙම මෙතන ඕගලන්ට පේනවා මෙතනින් එනවා කීයද? 20000 ලක්ෂ 2 වරක් 100ට 3 ධන ඍණ 20000 වරක් 100ට 70. මේක 130. හරි. එතන මෙතන එකතුව කීයද දෙන්නේ? 46000යි. 46000යි. මෙතන එන්නේ මේක. එතකොට මේකම මට කරන්න පුළුවන් මෙතන මම වෙන පාටක් ගන්නවා එතනට. එතකොට මේකම මට කරන්න පුළුවන් මේ දෙන්නටත්. එතකොට මෙතන එනවා කීයද? අපිට 59000ක්. හරි 59000ක් එනවා. ආයෙ මෙතනෙත් එනවා කීයද? 72000ක්. එතකොට අපි මේ තුනෙන් ගන්නේ වැඩිම වැලියු එක. ඒ නිසා 72000යි. හරි 72000යි. මේ මම කරේ අපි මෙතන මේ EMV වල කරේ මේ තියෙන්නේ. EMV වල කරේ මෙන්න මේ දෙයම tree diagram එකක් හරහා මම ඒ ගාන විසඳුවා. ඒතර ඔයගලන්ට exam එකේ ඕනනම් මෙහෙම හදන්නත් පුළුවන්. වගුවක් ගහලා නැත්නම් මේ tree diagram එක හරහා කරන්නත් පුළුවන්. හරි. හරි. අපි එතකොට ඊළඟට දින අපි දැන් මෙතන අපි සාකච්ඡා කරා මේ තුනම. මොකද්ද? probability පාවිච්චි කරන එකයි පාවිච්චි නොකරන අවස්ථා දෙකම. ඒතර මෙතන අපිට මෙන්න මේ අවස්ථාව අපි සාකච්ඡා කළා ඉවරයි. හරි. ඊට පස්සේ අපි යමු expected value of perfect information කියන එකට. expected value of perfect information. expected value of perfect information. expected value of perfect information කියන එක කියන්නේ සරලව කිව්වොත් මෙහෙම දෙයක්. අපිට perfect information මොකක් හරි තීරණයක් ගන්න හරිම නිවැරදිම සත්‍යම තොරතුරු ලබා ගැනීමට නම් ඒ සත්‍යම තොරතුරු ලබා ගැනීමට අපි කොච්චර ගාණක් වියදම් කරන්න ලෑස්තිද? ඒක තමයි expected value of perfect information කියන්නේ. perfect information ලබා ගන්න අපි කොච්චර ගාණක් වියදම් කරන්න ලෑස්තිද? the expected value. ඒ කියන්නේ ඒ perfect information එකේ වටිනාකම අපිට කීයක්ද? අපි කරන්නේ හොයන්න යන්නේ. හරි. එතකොට අපිට කියන්න පුළුවන් expected value of perfect information is equal to
expected value with perfect information. මම ලියන්න expected value with, හරි, with perfect information minus expected value without, තමයි ලියන්න expected value without perfect information. හරි. දැන් මෙතන අපි හොයලා තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ expected value of perfect information. මේ තියෙන්නේ මොකද්ද? expected value with perfect information ඍණ expected value without perfect information. හරි. අපි දැන් බලමු මේ අගයන් දෙක අපි හොයාගන්නේ කොහොමද කියලා. හරි. දැන් අපි හිතුවොත් මෙතන අපි දැන් හොයාගත්ත නේද අගයක්? මේ තියෙන්නේ 72යි කියලා. මේ අගය අපිට කොහෙන්ද ආවේ? මෙන්න මෙතන. expected monetary value කියන එකෙන්. මේ expected monetary value කියන්නේ සරලව කිව්වොත් එහෙම expected value without perfect information කියන එක. expected monetary value කියන්නේ expected value without perfect information කියන එකම තමයි. හරි. එතකොට අපිට මෙතන කෙලින්ම කියන්න පුළුවන් මෙයාගේ සමානයි 72000ට. හරි. එයාගේ සමානයි 72000ට. දැන් අපි බලන්න ඕන expected value with perfect information. ඒ කියන්නේ අපිට perfect information ලැබුණොත් අපි ගන්නෙ මොන තීරණයද? අපි ආපහු ගියොත් එහෙම අපේ payoff table එකට මෙන්න මේකට මම ලියන්න D1 D2 D3 මෙතන S1 S2 මෙතන ලක්ෂ 2යි මෙතන ඍණ 20000යි මෙතන 1,50,000යි මෙතන 20000යි මෙතන ලක්ෂයයි මෙතන 60000යි. අපි ගාව perfect information තිබ්බොත් ඒ කියන්නේ අපිට කවුරු ඇවිල්ලා කිව්වොත් මේ situation S1 කියන එකයි S2 කියන දෙකෙන් මම සුදු පාට ගන්නකො ඒක ලේසියි. S1 කියන එකයි S2 කියන එකයි මේ situation දෙක අපි දන්නේ මොකක්ද වෙන්නේ කියලා. හරි. හැබැයි අපිට perfect information තිබිලා කවුරු කිව්වොත් 100%ක්ම ඉදිරි අනාගතයේ වෙන්නේ S1මයි. හරි. ඉදිරි අනාගතයේ වෙන්නේ S1මයි කියලා අපිට කවුරු කිව්වොත් අපි ගන්න තීරණය මොකද්ද? D1 නේ. ඇයි? S1 කියන ක්‍රයිටීරියා එක වෙනවා නම් මේ ඔප්ෂන් තුනෙන් හොඳම එක මොකද්ද? D1 කියන එක ඔප්ෂන් එක. තේරෙනවනේ? හරි. අපිට කවුරු කිව්වොත් එහෙම නෑ ඉස්සරහදී අනාගතයේ අනිවාර්යෙන් 100%ක්ම වෙන්නේ S2. හරි. සිටුේෂන් දෙකෙන් අනිවාර්යයෙන්ම වෙන්නේ S2. එහෙනම් අපි ගන්න තීරණය මොකද්ද? මෙන්න මේක. ඇයි? මෙන්න මේ සිටුේෂන් තුනෙන් හොඳම අවස්ථාව මොකද්ද? 60000. අපි එහෙනම් ගන්නෙ D3 කියන අවස්ථාව. අපි දැන් කරන්නේ මොකද්ද? අපි ඒතර දැන් මේ දේ සිදුවීම අපිට 100%ක් වෙනවා කියලා තියෙනවා. හරි. එතකොට අපි මේ අවස්ථා දෙකේ ගන්න ඩිසිෂන් එක අපි තෝරගන්නවා. තෝර අරගෙන අපි වැඩි කරනවා අපි ගාව තියෙන සම්භාවිතාවයෙන්. එතකොට මෙන්න මේක වැඩි කරනවා 130න් ධන. ඇයි? මෙතන අපිට 130ක් කියලා අපි ගානේ මුලින්ම දීලා තියෙනවා. perfect information කියන්නේ අපිට කෙනෙක් කිව්වොත් මේක 100%ක් වෙනවා කියලා අපි ගන්න තීරණේ යටතේ අපිට එන අගේ කීයද? හරි. ඒක පටල ගන්න එපා. මෙතනදී අපිට කෙනෙක් කියන S1 අනිවාර්යයෙන්ම වෙනවා. වෙනවා කියලා කියනවා. අපි කියනවා හරි ඕකේ. ඊට පස්සේ තව කෙනෙක් කියනවා S2 අනිවාර්යයෙන්ම වෙනවා. අපි කියනවා හරි ඕකේ. අපි දන්නවා S1 වීමේ සම්භාවිතාවය 130යි S2 වීමේ සම්භාවිතාවය 170යි කියලා. අපි දැන් මේ මොකද්ද මේ certainty කියන අදහස් කරන්නේ මොකද්ද? අපි කෙලින්ම ගන්නෙ මේ අගයන් දෙක විතරයි. තේරෙනවද? අපි ගන්නෙ මේ අගයන් දෙක විතරයි. අරගත්තොත් අපි ඊට පස්සේ මෙතනට ගිහිල්ලා මම මේක ලියුවොත් මෙතන 60000 වරක් 107 170. ඒතර මෙතන අපිට එනවා අගයක් 1,02,000යි කියලා. හරි. අපිට වගයක් යනවා. දැන් මේක පටල ගන්න එපා මේකත් එක්ක. මෙතන මොකද්ද අපි කරේ? මම යන්නම් කුඩ මේකට මේ තියෙන්නේ. මෙතන අපි කරේ මොකද්ද? මේ සම්භාවිතාවෙන් මේ ඩිසිෂන් තුනම ටෙස්ට් කරලා බලලා ඒකෙන් ආපු වැලියු එක. ඒවෙන් ආපු වැලියු වලින් අපි හොඳම එක අපි ගත්තා. හරි. ඒ perfect information නැතුව. මෙතන කියන්නේ මොකද්ද? අපි දන්නවා S1 අනිවාර්යයෙන්ම වෙනවා කියලා අපිට කවුරුද කියනවා. එහෙනම් අපි දන්නවා අපේ තීරණය වෙන්න ඕන D1 විතරයි. හරි. මෙතනදී අපිට එහෙම දෙයක් කියලා නැහැ. මේ අවස්ථාවේදී
අපිට එහෙම දෙයක් කියලා නැහැ. අපි ඒ නිසා අවස්ථා තුනටම වෙන්වෙන් වශයෙන් දාලා බලනවා මොකද්ද හොඳම අවස්ථාව කියලා. හැබැයි අපිට මෙතන කියනවා ඒ කියන්නේ perfect information තියෙන අවස්ථාව අපිට කියනවා අනිවාර්යයෙන්ම S1 වෙනවා කියලා. අපි ඒ නිසා S1 වෙන අවස්ථාවේ හොඳම එක්කෙනා ගන්නවා. ඊට පස්සේ S2 වෙන අවස්ථාවේ හොඳම කෙනා ගන්නවා. අපි ඊට පස්සේ ඒ දෙකේ සම්බන්ධතාව වැඩි කරනවා. ඔන්න අපිට දැන් අගයන් දෙකක් ආවා. 1,02,000යි 70,000යි. අපිට දැන් පුළුවන් ලේසියෙන්ම හොයන්න expected value of perfect information. ඇයි මෙතන අපිට මේ ඇවිල්ලා තියෙන්නේ expected value with perfect information. expected value with perfect information. මේ තියෙන්නේ අපේ perfect information එක. මේ තියෙන්නේ අපිට අනිවාර්යයෙන්ම වෙනවා කියලා එයා කියන නිසා. හරි. එතකොට expected value of perfect information කියන සමීකරණය මොකද වෙන්නේ? සමීකරණය කියන්නේ expected value with perfect information ඍණ expected value without perfect information. එතන මෙතන අපිට එනවා 1,02,000 ඍණ 72,000. අපිට උත්තරේ එනවා 30,000. හරි. අපිට මේ 30,000 කලින් ආනේ කොහේ හරි. අපිට කොහෙද 30,000 ආවේ? අපිට 30,000ක් ආවා expected opportunity lost එකේ. මේ තියෙන්නේ expected opportunity lost එකේ අපිට 30,000ක් ආවා. මේ තියෙන්නේ අපේ 30,000. හරි. මතක තියාගන්න ඒ නිසා ගොඩක් ඕන මේ MCQ වලට exam එකටයි expected opportunity loss කියන එක කියන එක සමානයි expected value of perfect information කියන එකට. හරි. හරි. ඔය ටික තමයි තියෙන්නේ මේ පාඩමේ මුල් කොටසේ. ඊට පස්සේ අපිට තියෙනවා base theorem එක පාවිච්චි කරලා decision making.